නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරු වාසනාවන්ත පින්වතුනි අද ඔබ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න දවස. දානයන් අතර අග්‍රම පින සබ්බදානං ධම්මදානං ජිනාති කියන. බුදුහාඳුරුවෝ පෙන්නන උපමාවක් අහස උසට අපි නිකන් කතාවට කියනවා අහස උසට කෙනෙක් අටපිරිකර කන්දක් උඩ ගහලා අටපිරිකර පූජාවක් කරනවා. පිනක් විශාල පිනක්. හැබැයි ඊට වඩා පිනක් කියනවා සතර පද ගාථාවකින් ධර්මයක් දේශනා කිරී. එකට හේතුව තමයි එකාට පිරිකරක් හරි පූජා කරන්න කෙනෙක් හිතන්නේ බණක් ඇහුවොත්. පින්පව් ගැන දැනගත්තොත් කර්මඵල දැනගත්තොත් තමයි පිනක් කරන්න. දැන් අස්සජී මහරහතන් වහන්සේගෙන් එක ගාථාවේ පද දෙක ඇහෙනකොටම උපතිස්ස කියන තරුණයා සෝවාන් ඵලයට පත් වුණා. ඒ තමයි සාරිපුත්ත හාමුදුරුවෝ. ඊට කලින් ධර්මයක් හොය නොයෙක් තැන්වල ඇවිදගෙන ගියා. සංජය කියලා පරිබ්‍රාජකයෙක් ළඟ ගොඩාක් කාලයක් හිටියා. හම්බුන්නේ ධර්මය. එහෙම ඉඳලා ඊට පස්සේ විමුක්තියක් හොයාගෙන යමු කියලා ඔහේ පාරක ඇවිදගෙන ගිහිල්ලා අන්තිමට යාළුවෝ දෙන්න පාරවල් දෙකක බෙදිලා ගියා. ඒ යන අතරේ තමයි අස්සජී මහරහතන් වහන්සේගේ ඉරියව් දැකලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කැටි කරලා එක ගාථාවකින් අහන්න ලැබුණේ. එතකොට කොච්චර පෙරපින තිබ්බත් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කියන්නේ ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු දෙන්නේ. සසරේ බොහෝ කල් පින් කරලා පාරමී පුරපු ලොකු පුණ්‍ය ශක්තියක් තිබුණා. හැබැයි කොච්චර පෙරපින තිබ්බත් හරි ධර්මය බුදු කෙනෙක්ගේ සද්ධර්මය ගාථාවකින් හරි අහන්න ලැබෙනකං අවබෝධයක් ලැබුන්නේ. අර සංජය කියන පරිබ්‍රාජකයා ළඟ බොහෝ කාලයක් ඒ කියන ඒවා අහගෙන ඒවා පුරුදු කර හිටිය කිසිම සමාධියක් ප්‍රඥාවක් උතුම් මිනිස්ගුණ ධර්මයක් ධර්මාවබෝධයට උපකාර වෙන දෙයක් වඩන්න බැරි වුණ. එනිසා පිංගතුනී බණපදයක් අහන්න ලැබෙනවා කියන්නේ බණපදයක් තව පිරිසකට අහන්න සලස්සනවා කියන්නේ පින අතර අග්‍රම පින. ඒ නිසා අපි මුලින්ම ආශිර්වාද කරනවා අද දවසේ මේ සිදු කරන පින්කම ඔබ හැම දෙනාටමත් පින අතර අග්‍රම පිනක් වන මේ ධර්ම දානමේ පිනෙන් ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මදාන මේ පින්කම සිදු කරන මේ පිංගතුන්ගේ ප්‍රධාන අරමුණක් හැටියට මේ පිංගතුන් සිහිපත් කරා විශේෂයෙන් ධර්ම දේශනාව පංචශීලය ගැන. අපේ නිත්‍ය සීලේ ගිහි ශ්‍රාවකයෙක්ගේ නිත්‍ය සීලය. මෙන්න මේ සීලය ගැන කරුණු ටිකක් ධර්ම දේශනාවේදී ඇතුළත් කරන්න කියලා. පිංගතුනේ ගිහියන්ට ඔබට බුදුරජාණන් වහන්සේ නිත්‍ය සීලේ හැටියට පෙන්වේ පන්සිල්. ඊට අමතරව බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ සතර පෝයට උපෝසතයක් රකිනවා. අද පසළොස්වකට ඉස්සර සතර පෝයට උපෝසතය රැක්කා. එතකොට උපෝසත සීලෙ පුරුදු කරන්නේ නිති පන්සීල් රකින අතර. උපෝසතයක් ගැන ධර්මී පෙන්නන්නේ එදාට මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයේ රහතන් වහන්සේලා වෙනුවෙන් උතුම්ම ගුණධර්මයක් රකින්න මහන්සි ගන්න. වෙනද නටනවා. එදාට නටන්නේ. පෝය දවසට එදාට බොහොම සංවර ජීවිතයක්. නැටුම් ගැයුම් වාදන විසූක දස්සන මාලා ගන්ධ විලේපන මේ මල් සුවඳ දුම් දරණය ඔක්කෝම අනිත් දවස්වලට. හැබැයි පෝය දවසට ඒවැන් වලකිනවා. උසස් මහා වටිනා සුපෝකභෝගී ආසන පරිහරණයෙන් වලකිනවා. පෝය දවසට විකාල භෝජනය වලකිනවා. එදාට බ්‍රහ්මචරියාව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින්
මහරහතන් වහන්සේලා අරමුණු කරන දවසක් පෝය දවස. හැබැයි බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට නිත්‍ය සීලෙ හැටියට පෙන්වුවේ පන්සිල්. එනිසා මතක තියාගන්න දවසක් බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ තෙරුවන් සරණ යන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති කෙනෙක් බුදුන් සරණ යනවද ධර්මයේ සරණ යනවද ශ්‍රාවක සංඝයා සරණ යනවද එපමණකින් එයා උපාසකයෙක් වෙනවා. ඊළඟට බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ එයා සිල්වත් උපාසකයෙක් වෙන්නේ කොහොමද? උපාසකයෙක් වෙන්න පුළුවන් උපාසක දුස්සීලයෙක් වෙන්න පුළුවන්. සිල්වත් උපාසකයෙක් වෙන්නේ කොහොමද? උපාසක චණ්ඩාල කියලා ධර්මයේ හඳුන්වන්නේ. සීලයක් නැති ගුණයක් නැති උපාසකයෙක් විදියට ඉන්නවා හැබැයි උපාසක චණ්ඩාලී. එසේ නොවී සීලවන්ත උපාසකා සිල්වත් උපාසකයෙක් වෙන්නේ කොහොමද? අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා අර තෙරුවන් සරණ ගිය කෙනා ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරුවෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. එපමණකින් ඔහු සිල්වත් උපාසකයෙක් වෙනවා කියලා. එතකොට අපි දැන් බණ අහන්න පෙර පන්සිල් සමාදන් වුණා තිරුවන් සරණ ගියා. මතක තියාගන්න ඔය අංග ටික තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. සෝවාන් වෙන කෙනාට පිහිටනවා අංග කීපයක්. බුද්ධේ අවිච්ඡප්‍රසාදේ. සෝවාන් වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡප්‍රසාදය ධර්මයේ ගැන අචල සද්ධාවකින් යුක්තයි. සංඝේ අවිච්ඡප්‍රසාදේ මේ ශ්‍රාවක සංඝයා ගැන අචල ඒ කියන්නේ කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාවකින් යුක්තයි. ඊළඟ එක තමයි ආර්ය කාන්ත සීලෙන් යුක්තයි කියන්නේ. අර පන්සීල් අපි රකින්න උත්සාහ කරනවා කැඩෙනවා ආයි හදාගන්නවා ඔහොම ඇවිල්ලා සෝවාන් වෙනකොට යාට අවබෝධයෙන්ම පංචශීලෙ පිහිටනවා. ඒ සීලයට කියන්නේ ආර්යකාන්ත සීලයක්. එයා මොනම හේතුවක් නිසාවත් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ. එයා දිවිහිමියෙන් පන්සිල් රකින්න කෙනෙක්. එතකොට අපි මේ බණක් අහන්න පෙර උදේ හවස නිතර තිසරණ සහිත පන්සිල් සමාදන් වෙනවා කියන්නේ අපි මේ සමාදන් වෙලා තියෙන්නේ සෝතාපට්ටි අංග 4. එතකොට බුදුහාමුදුරන්ගේ ගිහි ශ්‍රාවකයෙක්ගේ මේ ධර්ම මාර්ගය යන හැම ශ්‍රාවකයෙක්ගේම අරමුණ තමයි පළවෙනිම ඉලක්කය. ඉස්සල්ලාම රහත්ද වෙන්නේ? නෑ. රහත් වෙන එක සෝවාන් වුණාට පස්සේ සෝවාන් ඉස්සල්ලා සෝවාන් මාර්ගයේ වඩනවා. ඊට පස්සේ සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ සකදාගාමි මාර්ගයේ වඩනවා. ඊට පස්සේ ආ සකදාගාමි ඵලයටපත් වෙනවා. ඊට පස්සේ අනාගාමි මාර්ගයේ වඩනවා. ඊට පස්සේ අනාගාමි ඵලයටපත් වෙනවා. ඊට පස්සේ අරහත් මාර්ගයේ වඩලා තමයි රහත් වෙන්නේ. මේක පිළිවෙලට යන්නේ. එක පාට රහත් වෙන්නේ නැහැ. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියන. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්වුවා පහාරාද කියලා සූත්‍රයක. පහාරාදට කියනවා පහාරාද ඔය දිව්‍ය ලෝකේ ඉන්නවා අසුර දේවතාවරු අසුරයෝ. සුර අසුර කියලා ඔබ අහලා ඇතිනේ. ඔය දජග්ග සූත්‍රයේ තියෙන සුර අසුර යුද්ධ ගැන. එතකොට ඒ අසුරයන් මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරනවා. මේ මුහුදේ තියෙන ආශ්චර්ය කාරණා කීපයක් නිසා. එතකොට මේ කාරණාවල පළවෙනි එක පෙන්නනවා මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා කියලා. ඔබ බලන්න මුහුද ගැඹුරට යන්නේ කොහොමද? අපි නිකන් වෙරළට ගිහිල්ලා අඩිය තියෙනකොට අගාධයක්ද තියෙන ලිඳක් වගේ. එහෙම එකක් නෙමෙයි. එතකොට ටික තමයි සාගරي ගැඹුරට යන්නේ. එතකොට මේ ලක්ෂණය ඒ නිසා අසුරයන් මහා සාගරයට ආස කරනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ බුද්ධ ශාසනයටත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්නේ ඔය නිසාමයි කියව. මගේ බුද්ධ ශාසනයේ පිළිවෙලින් තමයි කියව ගැඹුරට යන්නේ. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ටික ගැඹුරට යන්නේ. පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. ඉස්සෙල්ලා අපි තිසරණේ පිහිට කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා. ඊට පස්සේ අපි අපාය බය අපිට ඇති වෙනවා. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනෑ කියලා හිතනවා.
ඊට පස්සේ අපි තිසරණ සහිත පන්සිල් සමාදන් වෙනවා. ඒ පන්සිල් රකින්න උත්සාහ කරනවා. ශික්ෂාපද බිඳෙනවා ආයි හදාගන්නවා. එතකොට සීල් රැකගෙන යනකොට ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. එහෙම කැඩුනට පස්සේ ධර්ම මාර්ගයේ යන කෙනාගේ ස්වභාවය තමයි එයා ආයතින් සංවරයකට එනවා මතක තියාගන්න. ආයතින් සංවරයට එනවා කියන්නේ තමන්ගෙන් ශික්ෂාපදයක් බිඳුනා කියලා දැනගත්ත ගමන් එයා පුංචි වරදේ පවා බය දකිනවා. මං ආයි මේ වැරද්ද කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානෙන් ආයමත් ආයතින් සංවරයට එනවා කියන ආයමත් නැගී සිටිනවා. ආයි පන්සිල් ගන්න එකයි නැවත නැවත. දැන් සමහරු කියනවා අපිට ඉතින් ඒක පාරක් පන්සිල් ගත්තාම මදෑනේ. අහලා නැද්ද? එහෙම කියනවා. මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනා තමයි හරියටම දිවිහිමේ ඒ ශික්ෂාපද අවබෝධයෙන් රකින්නේ. එතනින් මෙහා ශික්ෂාපද බිඳෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි යා හැම වෙලේම ඒ සීලය ගැන සිහි කර කර හොඳ සිහියෙන් මම පුංචිවත් අඩුවක් වෙන්න දෙන්නේ නැහැ කියලා පුංචි වරදේ පවා බය දකිමින් ඒ සීලේ මෙනෙහි කර කර ඉදිරියට යන ගමනක් තියෙන. ධර්මාවබෝධය කරා යන ගමන. ඒ නිසා මාර්ගඵල ලබන්න අඩුම ගානේ සෝවාන් වෙන්නත් මතක තියාගන්න සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ බුද්ධ ශාසනයේ උතුම් මිනිස් ගුණ ධර්ම අඩු ගානේ ධ්‍යානයක් හරි සීලයක් නැතුව සමාධියක් වැඩෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා එහෙමයි තියෙන්නේ. සීලය තුලයි සමාධිය වැඩෙන්නේ. සීලයක් පිරිසිදු නැත්නම් ඉඳගත්ත ගමන් හිත විපිලිසර වෙනවා. ඇස් පියාගත්තාම මතක් වෙන්නේ මම මේ වගේ පව්කම් කරා. මම මේ වගේ වැරදි වැඩ කරා. මම මේ වගේ අකුසල් කරා. අර තමන්ගේ හිතට ඒ අකුසල් ගලනවා. ඊළඟට මෙහෙම දෙයක් තියෙනවා. මේ පන්සිල් රකින්නකොට ධර්මයේ සීලයක් පිළිහිටගෙන ඉස්සරහට යන කෙනා මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි උපදිනකොට දැන් අපේ ජීවිතේ හිතන අපි කාගේ උපදිනකොටම පන්සිල් රැකගෙනද ඉපදුනේ ඈ ඉපදිනකොටම සෝවාන් වෙලා ආපුවා ඉන්නව කවුරු අපි දන්නේ නැති කාලේ පුංචි කාලේ නොයේක් වැරදි වෙලා ඇති සමහරවිට තරුණ කාලේ නොයේක් වැරදි වෙච්ච ඇති මැදි වයසේ ධර්මයේ ඔය හැවුණත් ගණන් ගන්න නැතුව ඕනේ අපායක ගිය දෙන් කී ඉන්නේ නැති සමහර වෙලාවට දැන් සමහර කෙනෙකුට පින මතුවෙන්න කාලයක් යනවා. ජීවිතේ ඔය බණ අහනවා යන්තම් පින්කම් කරනවා. ඒ ගාණක් නැතුව ඔහොම ඉන්නවා. ඔය අතරේ මුළු ජීවිතේම වෙනස් වෙන එක බණපදයක් ඇහෙනවා කාගෙන් හරි. සමහරුන්ට එක සිදුවීමක් ජීවිතේම වෙනස් කරනවා. සමහරට එක බණපදේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. අන්න එතනදී හිතනවා මං අද ඉඳන් හැදෙනවා. අද ඉඳන් මං වෙනස් වෙනවා. අද ඉඳන් මම මේ වැරදි වැඩ ඔක්කොම නවත්තනවා. අද ඉඳන් මං හරියට පන්සිල් රකින්නවා. අන්න එයාගේ ජීවිතේ වෙනස් වෙන තැන. එතකොට එයා ඒ විදිහට මං අද ඉඳන් හැදෙනවා කියලා අදිෂ්ඨානෙන් පන්සිල් සමාදන් වුණාද එයා දක්ෂ වෙන්න ඕනේ පරණ වැරදි හිතෙන් අයින් කරන්න. මං දැන් සිල්වත්. පරණේව මට අදාළ නැහැ. අන්න එයාට තමයි දියුණුවක් තියෙන ධර්මයේ තුල. එහෙම නැතුව දැන් ඔබ පන්සිල් සමාදන් වෙලා ඔබ හිතාගත්ත මං දැන් සිල්වත්. හැබැයි පරණ ඒවා හිතනවා. දැන් මං සිල් ගත්තට ඉස්සර මගෙන් මෙහෙම වැරදි වුණානේ. ඉස්සර මම මේ වගේ පව්කම් කරා මේ වගේ පව්කම් කරා. එහෙම අකුසල් හිතන්න මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා මතක තියාගන්න. අපේ හිතේ ස්වභාවය තමයි පින ගැන හිතන්න පිනට නැඹුරු වෙච්ච හිතක් හැදෙනවා. අකුසල් ගැන හිතන්න අකුසලයට නැඹුරු වෙච්ච හිතක් හැදෙනවා. ඒ නිසා හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නලා දුන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. වෙච්ච වැරදි අකුසල් හිත ඒවා වඩන්නත් එපා. පන්සිල් සමාදන් වුණා මං කොහොම හරි මේ සීලේ රකින්නවා කියලා හිතුවා. පරණ ඒවා ඔක්කොම අයින් කරන්න. අඟුලිමාල හාමුදුරුවෝ ගැන හිතන්න. අඟුලිමාල හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ හිතාගත්තා මං අලුතෙන් ඉපදුනා කියලා. අරියායි ජාතියා ජාතෝ. ආර්ය ජාතිය මං ඉපදුනා කියලා හිත හදාගත්තා. පරණ ජීවිතේ ඔක්කොම හිතෙන් අයින් කර අලුත් උපතක් කියලා හිතුවා.
එදා ඉදම් පුංචි සතෙක්කිවත් ජීවිතයක් තොර කරන්න නැතුව පුදුමාකාර සිල්වත් ජීවිතයක් ගත කරා පැවිදි වුණාට පස්සේ. දැන් ඔබම නිකං හිතන්න අංගුලිමාල හාමුදුරුවෝ පැවිදි වෙලා භාවනා කරද්දී වාඩි වෙලා කල්පනා කර කර හිටියනම් මං අසවලාටත් කෙටුවා එකයි. අර පවුලේ 3 දෙනෙකුට කෙටුව ඇඟිලි 3යි එතන. අන්න අර පවුලේ 4 දෙනෙක් මැරුවා ඇඟිලි 4යි 3යි 7යි. ඕවා ගණන් හද හද හිටියනම් භාවනාවක් වැඩෙනවද? නෑ. ඒ ඔක්කොම හිතෙන් අයින් කරා. ඒ වගේ බුද්ධ ශාසනය තුල හොර නායකයෝ තබ්බද්දාය කියලා හොර නායකයෙක් 500ක් එක ගම් පහරමින් ගිය මහා දරුණු හොර කල්ලියක් බනහලා ඔක්කොම වැරදි අතහැරලා පැවිදි වුණා භාවනා කළ රහත් වුණා. ඒ කාලේ හොරකම් ගැන කල්පනා කර කර ඒව හිත හිටියනම් භාවනාවක් වඩන්න බෑ. ඒ නිසා අපි සීලේක පිහිටියට පස්සේ මතක තියාගන්න පරණ වැරදි ඔක්කොම හිතෙන් අයින් කරන්න. මං දැන් සිල්වත්. මම මෙතන ඉඳන් ඉදිරියට යනවා කියලා එතන ඉඳන් දියුණුවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නනවා. මහණෙනි ඒක මේ වගේ කියනවා. වලාකුලින් මිදිච්ච පුන් සඳක් බැබලෙනවා වගේ. යම් දවසක සීලේක පිහිටලා ධර්මයට එනවද එතන ඉඳන් ජීවිතේ බැබලෙනවා කියන. අර කලින් වැහිලා තිබ්බේ වලාකුළු දුම් මීදුම් ආදියෙන් වැහුණට පස්සේ සඳ බැබලෙන්නේ වැහිලා තියෙන. යම් වෙලාවක වලාකුලෙන් මිදෙනවා. මිදිච්ච ගමන් හොඳට බැබලිලා පේනවා. ඒ වගේ තමයි කියනවා යම් දවසක සීලේක පිහිටලා ධර්මයට එනවද වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ. එතන ඉඳන් ධර්මයේ තුල ජීවිතේ බැබලීගෙන යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තිනවා සීල සම්පatti සීල විපatti කියලා කරුණු පහ පෙන්නවා මේ පන්සිල් රකින්න කෙනාට ලැබෙන ආනිසංසයි ශික්ෂාපද බිඳින කෙනාට ලැබෙන ආදීනවයි. බුදුහාඳුරෝ අන්තිම කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩිනකොට බුදුරජාණන් වහන්සේ දවසක් එදා ඔය බේලුව ගමේදී ආයු සංස්කාර අතහැරලා බුදුරජාණන් වහන්සේ බෝග නගරයේ දී තමයි ඔය සතර මහා ප්‍රදේශ දේශනා කරලා කුසිනාරාවට වඩින අතරතුර තමයි බුදුරජාණන් වහන්සේ සීල සම්පatti සීල විපatti ගැන දේශනා කරන්නේ. දැන් මේව හොඳට ප්‍රායෝගිකව බලන්න ඔබ. ලෝකෙ දිහා ඇත්තද බොරුද කියලා. දුස්සීල කෙනාට ඉස්සෙල්ලා අපි බලමු සීල විපatti පහ. දුස්සීල කෙනාට ලැබෙන විපත් පහක් තියෙනවා. පළවෙනි එක තමයි මහණෙනි දුස්සීල කෙනා මෙලව දැන් ගොඩක් දෙනෙක් අහන්නේ ඔය විපාක මෙලව හම්බෙනවද කියලා. මෙලව දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් භෝග සම්පත්තියෙන් පිරිහිලා යනවා කියලා. ඒ කියන්නේ තමන්ගේ ඉඩ කඩන් දීපල වස්තුව හම්බ කරපු දේවල් ධනෙ ඒවෙන් පිරිහෙනවා කියලා. ඔබ හොඳට බලන්න ওই ශික්ෂාපද පහ ගැනම හිතන්න. අපරාධ කරන මිනිස්සෙක් සල්ලාලකම යන කෙනෙක් බේබද්දේ ඊළඟට සුරාව සූදුව පාපමිත්‍ර සේවනයේ දුස්සීලකන් දුරාචාරයට යොමු වෙච්ච මිනිස්සෙක් දවසින් දවස බලාගෙන ඉන්න ඇති දියුණු වෙනවද පිරිහෙනවද? හොඳට බලන්න. ණය වෙලා ඉඩ කඩන් ඉඳන් සමහරට උගස් තියලා ඒවත් නැති වෙනවා. දහාතේ ණය වෙලා එක්ක සූදු වලට ගිහිලා මිනිස්සු පෙරදිලා බේබදු කන් නිසා හම්බ කරගත්ත ඔක්කොම ඉවරයි. ගෙවල් වල සතුටක් නැහැ. සමහර ජීවිත සම්පූර්ණයෙන් විනාශ වෙලා මහපාරට වැටෙනවා, හිඟන මට්ටමට වැටෙනවා දුස්සීලකම නිසා. එතකොට ඒක මෙලව දිට්ඨ ධම්ම වේදනී විපාකයක්. අර ශික්ෂාපද බිඳින දුෂ්චරිතේ දුරාචාරයේ දෙන කෙනාට මහණෙනි මෙලව හම්බ කරගත්ත ධනේ දුරාචාරය නිසාම විනාශ වෙලා භෝග සම්පත් වලින් ඔහු වෙනසිලා යනවා කියන. හොඳට බලන්න එකින් එක හිතන්න දන්න නිකන් උදාහරණ ගලපලා හිතන්නකො එතකොට. අන්න එතකොට ඔබට තේරෙයි. දුරාචාරය නිසා මිනිස්සු විනාශ වෙන හැටි. ඒ පළවෙනි එක. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දුස්සීල කෙනා සමාජයේ අපකීර්තියක් දිට්ඨ ධම්ම වේදනීය විඳිනවා. ඒ කියන්නේ මෙලව. හොඳට බලන්න ওই ශික්ෂාපද පහ ගැන පළවෙනි එක මොකද්ද? ප්‍රාණඝාතයේ දෙන කෙනා මිනිස්සු කොහොමද කියන්නේ? පව්කාරයා.
කිසිම හිතක් පපුවක් නැති මිනිහා අපරාධකාරය තවට මිනී මරුව ඕම කියන්න නැද්ද කියනවා. අර තමන්ගේ තියෙන දුරාචාරය පළවෙනි ශික්ෂාපදෙන්මයි මිනිස්සු නින්දා කරන්න. දෙවනි ශික්ෂාපදයමකක්ද හොරකම. එතකොට කෙනෙක් හොරෙක් නම් කොච්චර හොඳට ඇඳලා පැළඳලා හිටිය දිට්ට දම්ම වේදන විපාකයක් මේක මතක තියාගන්න. මොන්න විදියට වැජපිලා හිටියත් හොඳ යානවාහනවල ගියත් මිනිස්සු ඇගිල්ල දික් කරන්න හොරා කියලා. කියන ඔය හොරකංකරපු සල්ලි. ඔය හොරාකාපු දේවල් මිනිස්සු කියන්න නැද්ද. ඒක මෙලව දිට්ට දම්ම වේදනය විපාකයක් කියන. සමාජයේ අර ශික්ෂාපදෙන්මයි හොරා හොරා කියලා මෙලව අපකීර්තියක් පැතිරෙනවා. ඒක මෙලව විපාකයක්. තුන්ගනි ශික්ෂාපද වැරදි කාමසීවන. මිනිස්සු කියන වනචරෙක් සල්ලාලෙක් ගෙදරකටවත් පද්ද ගන්න පවකව කියන්න නැද්ද කියනවා. සමාජ මෙලව අපකීර්තියක් පැතිරෙනවා දුස්සීලයා කියලා. බොරු කියන කෙනෙක් ගැන හිතන් හතරවෙනි ශික්ෂාපද. දහතේ දිවුර කිව්වත් පිළිගන්නවද. ඔය මිනිහා කටෑරියොත් බොරුවක් කියන්න කියලා කියන්න ඇද අපි. කොච්චර ඇත්ත කිවත් කියෙන ඕකනං විශවාස කරන්න පාවේ මිනිහ තවත් ඔය බොරුවක් කීවේ. පිළිගැනීමක් නෑ විශ්වාසයක් නෑ. ඔහුගේ වචනය විශ්වාසදායි වචනයක් නෙමෙයි. එදකොට ඒක පැතිරෙන්නේ මෙලව දිට්ට දම්ම වේදිනේ විපාකයක් හැටියට සමාජයම බොරුකාරය කියලා අපකීර්තියක් පැතිරෙනවා කියල. පස්සනි ශික්ෂාපදේ බේබදුකම මත් පැන් මද්‍රව්‍ය භාවිතය. දැම් බලන්න බේබද්දේ ගැන හිතන්. කොහොම දොයි පොඩි දරුවන්ට මම්මල පාරය යනකොට පුතේ අර බෝම ගුණ හපත් බේබදු මාම කියල පෙන්න්න නොද. නෑ අපි මූනට බයට සමයිට ආයේ යන්න ඇරලකින අන්නර බේබද අදත් කනමදය වගේ බීගෙන පව්කාරය ගෙදර ඇවිල කියන්න නැද්ද. කියනවා මූනට නොකිව්වට යන්න ඇරලා කියනවා. සමාජය අපකීතියක් පැතිරෙනවද නැද්ද පැතිරෙනවා. ඒවා මෙලෝ විපාක දිට්ට දම්ම වේදනය විපාකයක්. එතකොට බලන්න අර ශික්ෂාපද පහෙම්ම නෙමෙයිද අපකීතිය පැතිරෙන්නේ. ඒ පහෙම මනුස්්‍යයාට මෙලව දිට්ට දම්ම වේදනී අපකීතයක් පැතිෙන ඔන්න දැන් දිට්ට දම්ම වේදනය විපාක දෙකක් එකක් තමයි හම්බ කරගත්ත ධනේ මෙලව විනාස වෙලාය දුස්සීල කෙනා. පංච දුෂ්චරිතය දෙන කෙනාට දෙවනි එක තමයි සමාජ මෙලවම අපකීර්තියක් නින්දාවක් සමාජෙන්ම තමන්ගේ දුස්සීලකං ගැන ගොඩ නැගෙන. තුන්ගනි එක බුදු හාන්දුර පෙන්ව එකත් දිට්ට දම්ම වේදනයයි. දුස්සීල කෙනාට සමාජ පිරිසක් අතර විසාරදව ඉන්න බෑ කියන. හැමවෙලේම තමන්ගේ හිත තැති ගන්නවා කියන. දුස්සීල කෙනා හැමවෙලේම තමන් හිත ඇතුළෙන් මානසික විඳවිදෝ ඉන්න. එයාට හැමවෙලේම හිතෙනවා ඔය මං ගැන කියන්නේ. කවුරුහරි හිනාවී ඉන්නවා කතා කර කර. මුම් මේ මගේ වැරදි ගැන තමයි ඔය හිනාවෙන ඇති ඔය මට තමයි හිනාවෙන එහෙම හිතනවලු. හැම වෙලාම මගේ වැරදි අහුවෙයිද දන්නේ දැම්මං ගැන කියයිද දන්නේ මගේ වයිදි වෙලාද දන්නේ. එහෙම හිත හිතා හැම වෙලාම තමන් මනසෙන් විඳෝ තමයි කෙන ඉන්න. එතකොට ඒ අයට පිරිසක් අතර සත්පුරුසයන් කල්්‍යයාන මිත්‍රයන් අතර විසාරදව ඉන්න බෑ. කොයි වගේ අයි ඉස්සරහද විසාරදව ඉන්න එතකොට. ඒක ධර්මී තියනවා ධාතු සංයුක්තය කියලා තින දේශනාව. ඒ සමාන චරිත ලක්ෂණ තියෙන අය තමයි ඒ අයට ඉන්න එකම පිරිස. හොරු එකතු වෙන්නේ හොරුත් එක්ක. පව්කාරයෝ ටික එකතු වෙන්නේ පව්කාරයොත් එක්. බේබද්දු ටික එකතු වෙන්නේ තවත් බේබද්ද එක් එක. ඉක්මනට අල්ල ගන්නවා. කොහේ හරි ගමකට බැස්සන ඒ ගමේ ඉන්න බේබද්ද ටික ඉක්මනට එකතු වෙනවා. කොහෙන් හරි ගිහිල්ලා තියෙන තැන් ටික හොයාගන්න. බැහැලා විනාඩි 5යි. ඒවා හොයාගන්න. ඒ අයට ඉන්න යාළුවෝ හිත මිත්‍රයෝ ඔක්කොම ඒ ජාතිය අර හැංගි දුස්සීලකං වල මේ දෙනයි නිසා සත්පුරුෂයන් කල්්‍යාන මිත්‍රයන් අතර විසාරදව ඉන්න බෑ කිය. පිරිසක් අතරට ගියහම සත්පුරුෂ සමාජයේ තැතිගන්නවා කියනවා. මං ගැන කියයි දන්නේ දැන් ඔය මට තමයි කීවේ. මං ගැන ඉලි කරයි දන්න මගේ වැඩේ අහුවීද දන්න ඒවා හිත ඇතුළේ විදෝ කියනවා මෙලව ජීවත්තෙන්.
ඒක මෙලොව විපාකයක්. දැන් ඔන්න මෙලවට විපාක හොඳට බලන්න ඇත්තද බොරුද මේවා කියලා. ප්‍රායෝගිකයි. ඊළඟට දැන් ඔය තුනම පැත්තක භයානකම එක හතරවෙනි එක. ඒ තමයි කර්ම විපාකයක් හැටියට මරණාසන්න වෙනකොට දුස්සීල කෙනාට අකුසල් බලවත් වෙලා සිහිය මුලා වෙනවා කිය. ඒක තමයි භයානකමතිය. ඔය පණ තියෙනක ඇගේ හයිය තියෙනකන් දුස්සීලාය ඔය කියෝ ඉන්නවා. දැන් ඔබ හිතන්න සමහර පවකාරයන්ට කිව්ව හම ඕව කරන්න එපා කියලා උඹලගේ පාඩු ඉඳ පල්ල මට අපාය හොඳයි කියනයි නැද්ද ඉන්නවා. මං යන අපායක යන්නම් කියන මාව හදන්නෙන් එපා කියන අහල නැද්ද ඉන්නවා. එතකොට එහෙම කොච්චර අකුසල් කර කර එහෙම හිටියට මරණ මංචකේ අන්ත අසරණ චිට්ටපටි වගේ අර කරපු අකුසල් හිතට ගලනවා කියන. සිහිය අකුසල විපාකයක් හැටියට මරණ මංචකේ සිහි මුලා වෙනවා. මං ගොඩක් මරණාසන්නය ළඟ ඉඳලා තියෙන. පිරිත් කියලා තියෙනවා. හිත හදන්න උත්සාහ කරලා තියෙන. හොඳ අත්දැකීම් තියෙනවා මට. සමහර අයට පන්සිල් දෙන්න බෑ. දවසක් එක තාත්තා කෙනෙක් එක්කාව අපාය පේනවා කියලා එක්කාවේ. රෑ තිස්සේ හූ කියනවලු. ගිනි දැල් පේනවා කියනවලු අනිනවලු උල්වලින් අනිනවලු අතපය කපනවලු රෑ තිස්සේ ගෙදර හූතිය තිය කෑ ගහනවලු. කෑ ගහනවලු දොරවහපල්ලා ගින්දර ඉනවෝ කී කෑ ගහනවලු ගෙදර. එතකොට තෙක්කාව වෙවුලනෝ. ඊට පස්සේ ඉතින් මන් ළඟ වාඩි කරලා දරුවොත් හිටියා උස්සගෙන ආවේ පුටුවක තියලා වයසයි. ඊට පස්සේ ඉතින් මම ඇහුවා තාත්තේ කොහොමද කියලා. වෙවුලනවා. අනේ හාමුදුරනේ මං අපායයිද මං අපායයිද ඇහුවා. මං කිව්වා දැන් ඉතින් ඔබතුමා තාම මනුස්ස ලෝකෙනේ. සිහි කල්පනාව තියෙනවනේ. බුදු ගුණ හිතන්න ධර්මයේ හිතන්න. අනේ හාමුදුරනේ මාව බේර ගන්න මට අපාය පේනවා කිව්වා. ඊට පස්සේ මං කිව්වා දැන් එහෙනම් අපි පන්සිල් ගමුකෝ කියලා ඉස්සරලා මම ළඟට අඬගෙන වැඳ ගන්න කියලා මං වැඳගෙන ඉන්නකොට අත් දෙකනුත් මං අල්ලගත්තා. වෙවුලනවා බය යන්න. ඊට පස්සේ මං කිව්වා දැන් ඔබතුමා කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ඉතින් ඔක්කොම එකින් එක පොඩි එහෙකට වගේ මං කියුවා. කියෝලා ඊට පස්සේ මං කිව්වා දැන් එහෙනම් මෙන්න මෙහෙම කියන්න. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. පානාතිපාතා හාමුදුරනේ මං හරියට සත්තු මෙරුවනේ කිව්වා. මං කිව්වා හරි දැන් ඒ ඉස්සරනේ. දැන් ඔබතුමා අද ඉඳන් මෙතන ඉඳන් සිල්වත්. ඒ ඔක්කොම හිතෙන් අයින් කරන්න කියන්න කියලා. 3 සැරයක් විතර කියලා තමයි පානාතිපාතා කියෝ ගත්තේ. ඒක කියන්න බෑ වෙවුලනවා. පරණ ඔක්කොම මතක් වෙනවා. ඊට පස්සේ මං කිව්වා දැන් මෙහෙම කියන්න. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. බයෙන් වගේ උඩ බලනවා බිම බලනවා වටපිට බලනවා. මං කිව්වා කියන්න. අනේ හාමුදුරනේ මට බෑ කිව්වයි කියන්න. මං කිව්වා ඇයි මං හරියට හොරකම් කරා කිව්වා. මතක් වෙන ඔක්කොම. පන්සිල් ටික දී ගන්න බෑ මතක තියාගන්න. එකින් එක ශික්ෂාපදින් ශික්ෂාපදයට කරපු ඒවා හිතට ගලනවා. ඕවා මතක් වෙන්නේ අසරණ වෙනකොට එක තැන් වෙනකොට ලෙඩ වෙනකොට තමන් මැරෙන්න වැටෙනකොට ඔක චිත්‍රපටිය වගේ හිතට වද දෙන්න. එතකොට මේ කාය ශක්තිය නැහැ. මනසත් අසරණයි. අරේන අකුසල අරමුණ බැහැර කරන්න තරම් හිතේ ශක්තියක් නැහැ. ඒක හිතට ගලාගෙන එනකොට හිතට ලොකු බයක් තැති ගැනීමක් දැනෙනවා. අන්ත අසරණයි. ඒ නිසා මරණාසන්න මොහොතේ බුදුහාඳුරු පෙන්වුවා 4 වෙනි එක දුස්සීල කෙනා මරණ මංචකේ සිහිමුලා වෙනවා. අන්ත අසරණයි. දැන් ඔය විපත් 4ම මෙලවට. 5 වෙනි එක තමයි සීල විපත්ති අතර මහණෙනි මරණින් මත්තේ දුස්සීල කෙනා මරණින් මත්තේ අපායට. සිහිමුලා වෙලා අකුසල් බලවත් වෙලා දුස්සීලකම් කරලා ඒව මතුවෙලා මැරුණොත් ආයි සුගතියක් නැහැ. අපාය ගිහිල්ලා ගෙවලා ආයි පිනම් මතුවෙලා කවදා හරි උඩට ගියොත් තමයි. අපායේ වැටිච්ච කෙනාට මේ මනුස්ස ජීවිතේ වරද්දගෙන අපායේ වැටිච්ච කෙනාට උඩට එනවා කියන්නේ උපමාවක් බුදුහාඳුරු පෙන්වනවා. කවදා හරි එයි. හැබැයි එන්න තියෙන්නේ කොහොමද? කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකිනා වගේ දුර්ලභයි කියන. ලේසි නෑ ආයි උඩට එනවා කියන්නේ. ඒ නිසා මොකද අපායට වැටුණාට පස්සේ අපාය තුල පින්පව් කියලා දෙයක් තියෙනවද?
නෑ. ඒ අයට කුසල් අකුසල් පින් පව් හොඳ නරක කියලා දෙයක්න. දැන් අපි නිකං හිත මෙහෙම. කොටියෙක් වෙලා උපදිනවා. කොටිය වෙජිටේරියන් වෙනවා ඊට පස්සේ නෑ. පන්නගෙන ගිහිල්ලා සතෙක්ව මරාගෙන කනකොට කර්මයක් රැස් වෙන්නේ නැද්ද? එතන රාග ද්වේෂ මෝහ නැද්ද? තියෙනවා. දැන් ඔබ බලන්න සත්තුන්ට බය තැති ගැනීම නැද්ද? පුංචි සද්දයක් ඇහුණත් බයෙන් තැති ගැනීමෙන් හැම වෙලේම ඉන්නේ. වෙවුලනවා, හැංගෙන කෙනා සැනින් හැංගෙනවා, පියාඹන සතා පියාඹනවා. මාළුන්ට නිකන් ගලක් දාලා බලන්න මාළු ටිකට. කොච්චර බයෙන්ද සත්තු ඉන්නේ කියලා. පොඩි සද්දයක් ආපු ගමන් තැති ගන්නවා, බිය තැති ගැනීම තියෙනවා. ඒ සත්තුන්ට රාග දේශ මොහ තියෙනවා. අකුසල්ම රැස්වී පැටලි පැටලි කර්මත් දැන් නිරේ ගැන දේශනාවේ තියෙනවා. අපායේ වැටිච්ච කෙනා යමපල්ලෝ වද දෙනකොට කෑග ගහ විලාප දිදී අපායෙන් අපායට වැටි වැටි දුවනවා කියන බේරෙන්. එතන මෛත්‍රී සිතක් ධර්මයක් වැඩෙන්නේ. බය තැති ගැනීම, ලොමුඩැහැ ගැනීම, වේදනාව කෑගගහ විලාප දිදී ගෙවන තැන. ප්‍රේත ලෝකේ බණ භාවනා කිරීමක් නෑ පෙරේතයෝ. ඒ නිසා සාපිපාසාවෙන් දුවදවා කොහෙන් හරි කුසගින්න නිවාගන්න මොනවා හරි අසූචි ටිකක් මළමුට්ට ටිකක් හරි උරාබමින් අන්ත දුක්විඳ විඳ ප්‍රේතයෝ ජීවත්තේ. දැන් අපිට මෙහෙම හිතන් අපිට කන්න තියෙන නිසා අපි පිළුණු වෙච්ච දේවල් කන්නේ නෑ. කන්න මොකුත්ම නැත්නම් කයිද නැද්ද? ඔබ දැකල නැද්ද කුණු බාකි අවසර මිනිස්සු දැකල නැද්ද යනකොට? ඉන්නවා. පිළුණු වෙච්ච දේවල් සමහරලාට විසි කරලා දාපු දේවල් අරගෙන කානුවල තියෙන දේවල් අරගෙන කන මිනිස්සු දැකලා නැද්ද? ඉන්නවා. මම දැක්ක ඊයේ පෙරේද මක්හරි පත්තරයක ගිය එකක්. බොහොම අසරණ දවසටම එක වේලයි කන්නේ. රැට ඒ දරුවා කන්න නැතුව බිත්තියේ මැටි බිත්තියේ තියෙන මැටි කෑලි අරගෙන බඩකින්නට කනවා. මේ ලංකාවේ. ඔය වගේ අන්න අප්‍රිකානු රටක අන්තර්ජාලය තියෙනවා. මේ මිනිස්සු කන්න නැතුව මැටි වලින් චූටි රොටි වගේ හදලා දැකලා ඇති. ඒ මැටි රොටි කන්නේ. මැටි වලින්. අපිට කන්න තියෙන නිසා අපි හොයනවා මේවා කන්න පුළුවන්ද? මේවා කන්න පුළුවන්ද? මේක රහන. ඒ තියෙන නිසා. ප්‍රේතයන්ට කර්මානුරූපීව කුසගින්න නිවෙන්නේ නැහැ වෙන කිසිම දෙයකින්. කොච්චර අපිරිය වුණත් කරන්න දෙයක් නෑ. කුසගින්න යන්තම් හරි නිවෙන්නේ මලමුට්ට ටිකක් උරා බීලා නම් අර පිළිකුල් දේ උරාබන. ඇයි බඩකින්න නිවාගන්න. වේදනාව කුසගිනි වේදනාව කියන්නේ දරා ගන්න අමාරුයි මිනිස්සෙකුට. මුළු ඇඟම පිච්චෙනවා වගේ කියන ප්‍රේතයන්ට කුසගිනි වේදනාවට. යොදුන් ගණන් ආහාර හොය හොයා දුවනවා කියන සාපිපාසාවේ. ඒ නිසා ආයි පින් කිරීමක් කුසල් වැඩීමක් නෑ අපායකට වැටුණා. ඒ නිසා මතක තියාගන්න මේ මනුස්ස ජීවිතේ ලබලා ජීවත් වෙන්න පොඩි කාලයයි. අපේ පෙර පිනකට බුද්ධ ශාසනය හම්බුණා, මනුස්ස ජීවිතේ ලැබුණා, ෂණ සම්පත්තිය ලැබුණා, ධර්මයේ ගැන හිත පැහැදුනා, බණ අහන්න ලැබෙනවා. විශාල භාග්‍යයක් දැන් ලැබිලා තියෙන වෙලාව. හැබැයි අපි කාටත් කෙලෙස් තියෙනවා මතක තියාගන්න. අපි සසරේ මේ තාම ඉපදී යන්නේ ඇයි? රාග, ද්වේෂ, මෝහ නිසා, වෙන දෙයක් නිසා නෙමෙයි. ඒව නැත්නම් මෙලහට අපි නිවන් දැකලානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි අඬා හරි සීල් රකින්න කියනවා. ඊවැ විපාක යහපත් විපාක අනාගතේ ලැබෙනවා. සමහර අය ඉන්නවා අල්පරජක්ක, මහරජක්ක, කෙලෙස් වැඩි අය ඉන්නවා, අඩු අය ඉන්නවා. උපතින්ම සමහර අයගේ සංසාරයේ ඒ කර්මානුරූපීව කෙලෙස් වැඩි අය ඉන්නවා, අඩු අය ඉන්නවා. හැබැයි කොච්චර හිතට වද දුන්නත් මොන තරම් හිත කෙලෙස් වලින් පෙළුණත් අඬා හරි මහණෙනි සීල් රකින්න යහපත් විපාක ලැබෙනවා කියලා. ඒ නිසා කොහොම හරි පන්සිල් ටික රැක ගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිත්‍ය සීලය. නිත්‍ය වශයෙන් දැන් බලමු අපි එකින් එක චුට්ටක්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාද ප්‍රාණඝාතයෙන් වළකිනු. ඒ වළකිනවා විතරක් නෙමෙයි. එතන බුදුහාඳුර එතන විස්තර කරනවා එක එක ශික්ෂාපදින් ශික්ෂාපදේ ධර්මයේ ඒකේ තියෙනවා සබ්බපාන භූතේසු. සියලුම සත්‍යයන් ගැන හිතානුකම්පි මෛත්‍රී සිත ඇති කරගන්න.
නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ. ඒ කියන්නේ සාර නිතර දඬු මුගුරු අවි ආයුධ අරගෙන සත්තුන්ට ගහන මරණ කොටන ඒ වගේ ප්‍රාණඝාත ආදී අකුසල් කරන අය ඉන්න. ඊවෙන් වැළකීලා සියලු සත්‍යයන් ගැන එක සතෙක් දෙන්නෙක් නෙමෙයි. සබ්බපාන භූතේසු සියලුම සත්‍යයන් ගැන මෛත්‍රී සහගත සිතෙන් තමන් ප්‍රාණඝාතයෙන් වළකිනු. වේරමණී. ඒ වළකිනවා විතරක් නෙමේ සික්ඛාපදං ප්‍රාණඝාතයක් කරන්න අවස්ථාවක් ආවොත් මං කරන්නේ නෑමයි කියලා හික්මෙනවා. දැන් අපි ගමු දැන් සමාදන් වුණ දැන් ප්‍රාණඝාතයක් කරන්න අවස්ථාවක් නෑ දැන්. හැබැයි අවස්ථාවක් එනවා හිටි ගමන්. එතකොට අන්න මතක් කරගන්නවා මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා ශික්ෂාපදේ සමාදන්. අවස්ථාව එනකොට සිහි කරගන්න දක්ෂ වෙන්න. දැන් අපි ගමු අපේ හිතේ ස්වභාවය අවංකව හිතමු. දැන් බණ අහනවා. කැමරා 3-4කුත් මූණට එහෙම මෙහෙන් ගහලා තියෙනවා. දැන් මේ බණ බලාගෙන ඉන්නව ලෝකයාම දකින්නත් පුළුවන්. හාමුදුරුවෝත් ඉස්සරහා ඉන්නවා. දැන් නිකන් මදුරුවෙක් කැරකිලා කන වටේ කැරකිලා ඇවිල්ලා මූණෙම වහනවා. දැන් මොකද කරන්නේ? නිකන් අතින් යවනවා, පිඹල යවනවා නේ. යන්න කියනවා. දැන් බොහොම මෛත්‍රියෙන් ඉවසගෙන ඉන්නවා. නිදාගන්න ගියාම කවුරුත් නැහැ කාමරේ. මදුරුව කැරකිලා ඇවිල්ලා මූණේ වහපුවාම එතකොට පිඹිනවද? අන්න එතකොට සිහි කරගන්න පුළුවන් නම් සැනින් මතක් වෙනවා නම් මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා ශික්ෂාපදේ සමාදන් වෙච්ච කෙනෙක් කියලා එතනදි සීය පිහිට ගන්න පුළුවන් නම් අන්න තමන්ගේ සීලේ හොඳ සිහියෙන් ශික්ෂාපදේ රැකගෙන දවස ගෙවන කෙනෙක්. ඒ නිසා මම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගත්තා වගේම ඒ ශික්ෂාපදේ බිඳෙන අවස්ථාවක් එනකොට වීරියෙන් සිහියෙන් නුවණින් මං ඒක කරන්නේ නෑ කියලා ඒකේ වළකින්න ඕන. අන්න එයා තමයි සීලේ රකින්නේ. දැන් අපි සමාදන් වෙනවා හොරකම් කරන්නේ නෑ. අදින්නාදාන වේරමණී වළකිනවා. සික්ඛාපදං සමාදිය. හදිසි අවස්ථාවක් එනවා කෙනෙකුට. ඔබට නෙමෙයි අපි නිකන් සාමාන්‍ය කෙනෙක් හිතමු. සාමාන්‍ය ආර්ථික අඩුපාඩුකම් තියෙන ජීවිතේ ප්‍රශ්න තියෙන මිනිස්සෙක් ඉන්නවා. පන්සිල් සමාදන් වෙලා යනවා. දැන් මෙතන වාඩි වෙලා හිටිය කෙනෙක් බණ අහනකොට දැන් ඉතින් මොන හොරකම් කරන්න මෙතන? ගෙදර ඉන්නවා. ගෙදර කට්ටිය තමන්ගේම ගෙදර ඉන්නකොට තමන්ගේ මොන හොරකම් කරන්නද? හදිසියේ ගමනක් යනවා බස් එකේ. යනකොට කාගේ හරි පර්ස් එකක් කකුල ළඟම වැටෙනවා. දැන් අරගෙන දෙන්නත් පුළුවන්. හිමීට නිකන් කකුල කහලා සෙරෙප්පුව හදලා ගන්නත් පුළුවන්. දැන් හිතට දැන් තමයි සටන තියෙන්නේ. දැන් හිතට එනවා මේක අරගෙන පස්සේ පන්සිල් ගන්නවා. එහෙම හිතෙන්නත් පුළුවන්. දෙයියෝ දුන්නා වගේ. දෙවියන් වගේ ඇවෙන්නත් පුළුවන් එතනට. කකුල් දෙක ළඟටම වැටිච්ච එක මගේම පිනකටයි ලැබුණේ. එහෙම හිතෙන්නත් පුළුවන්. ගොඩාක් ප්‍රශ්න තියෙනවා ගෙවල් වල. ඒ නිසා ඉස්සල්ලා ප්‍රශ්න ටික විසඳගෙන පස්සේ පන්සිල් රකින්න. දැන් ඔහොම කරුණු මතක තියාගන්න අකුසලයකට හිත යොමු එනකොට ඒකට කරුණු ගැලපිලා ඒකට අනුව හිත හැදිලා එනවා. අන්න ඒ වෙලාවට තමයි සික්ඛා හික්මෙනවා මං කීයටවත් මේක කරන්නේ. මං ආදීනව සිහි කරලා කර්මඵල සිහි කරලා මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයෙන් ඒක නොකර ඉන්න. ඒ වගේ වැරදි කාම සේවනයෙන් වළකිනවා කියලා සමාදන් වෙනවා. හැබැයි හිටි ගමන් Tamanට අවස්ථාවක් එනවා. හිත පාලනය කරගන්න බැරි. අන්න එතනදී තමයි වීරිය සිහිය නුවණ ඇතුව කර්මඵල සිහි කළා නෑ මම මේ වැරදි වැඩේ කරන්නේ නෑ කියලා සිහිය පිහිටවගෙන ඒකේ වළකින. බොරු කියන්නේ නෑ කියලා සමාදන් වෙනවා. හැබැයි ගෙදර තනියම ඉන්නේ. කාට බොරු කියන්නද? කවුරු හරි අහු වෙනවා. කතාවට වැටෙනවා. ඔහේ කතා කර ඉන්නකොට දැන් තමයි හිතට බොරු කියවෙන්න අවස්ථාව තියෙන්නේ. එතනදි සිහියෙන් මං යහපත් සුභාසිත වචන විතරක් කතා කරනවා මං කීයටවත් කායිකව බොරුවක් කියන්නේ නැහැ කියලා එතන තමයි වචනේ සංවර කරගන්නේ. ගෙදර ඉන්නවා පන්සලේ ගිහිල්ලා සීල් ගන්න හොඳට ඉන්නවා. කීයටවත් අවස්ථාවක් නැහැ දැන් මත්පැන් බොන්න. දැන් යාළුවෙක් එනවා ගෙදරට.
බේබද්දෙක් එනවා බෝතලයක් අරගෙන. අන්න දැන් අවස්ථාව යෙදෙනවා. අන්න එතනදී ආදීනව සිහි කරලා කර්මඵල විශ්වාස කරලා පින් පව් ගැන හිතලා අන්න වලකිනවා. සික්ඛාපද. ඒ නිසා ඒ වගේ අපි පන්සිල් ගත්තා වගේම දවස පුරාම ඒ ශික්ෂාපද ගැන සිහියෙන් එවැනි වැරදේ වැටෙන් අවස්ථාවක් එනකොට හොඳ සිහියෙන් වලකින්න දක්ෂ වේ. ඒ නිසා පින්වතුනි එහෙම කෙනා තමයි මේ සීලේ රැකගෙන ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ අපි සමාදන් වෙන්නේ සෝතාපට්ටි අංග. සෝවාන් වෙනකන් අපි සීලේ තුල හොඳ සිහියෙන් නුවණින් වීරියෙන් වැටි නැගිටිනවා වගේ පොඩි ළමෙක් ඒ පැත්තට අපි පුරුදු වෙනවා. ධර්මයේ පිහිටනවා ආදීනව සිහි කරනවා. කර්මඵල හිතනවා අපාය බයයි. ඔහොම තමයි ඉස්සරහට යන්නේ. එහෙම යන කෙනා කොහොම හරි ධර්මයේ අවබෝධයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙච්ච තැන අන්න යා අවබෝධයෙන්ම සීලේ පිහිටන. ඊට පස්සේ යාට කිසිම හේතුවකින් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා පින්වතුනි දිවි හිමියෙන් පන්සිල් රකින්න. හොඳට සීලාදී ගුණ ධර්ම ගැන සිහියෙන් ඒ සීලය ගැන සිහි කරන්න මේ උතුම් සීලාදී ගුණ ධර්ම මට නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒක සීල පාරමිතාව දස පාරමී අතර අපි මේ පුරුදු වෙන්නේ සීලාදී ගුණ ධර්ම පුරනවා කියන්නේ සීල පාරමිතාව පුරන්න. ඉතින් එහෙමනම් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යසෙයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින්නේ. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා ඔබට ආශිර්වාද කරගන්න. පිංගතුනේ අද මේ ධර්ම දේශනාමේ පින්කම සිදු කරපු එස්.වී. ජයසිංහ මෑණියන් කුමාරී වික්‍රමගේ කල්යාණ වික්‍රමගේ දේවි වික්‍රමගේ සන්ධ්‍යා වික්‍රමගේ කියන ඒ සොයුරියන් ඒ වගේම පත්මා හරන්කහව ඒ බිරිඳ දරුවන් තිදෙන ඇතුළු ඒ පින්වත් පවුලේ හැම දෙනාම එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරේ. ඉතින් ඒ හැම දෙනාමත් මේ පවුල්වල දූ දරු ඥාති හිත මිත්‍රාදී හැම දෙනාමත් මේ කල්යාණ මිත්‍ර සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයේ පිණිසම හැම දිනාටම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. එස්.වී. වික්‍රමගේ මීට අවුරුදු 12කට පෙර මිය පරලොව ගිය ඒ වගේම ආර්.එම්. වික්‍රමගේ අවුරුදු 2කට පෙර මිය පරලොව ගිය ඒ පියාණන් සහ මෑණියන්ගේ දෙමාපියන් ඇතුළු මිය පරලොව ගිය සියලු සංසාරගත ඥාතීන් එම්.ආර්. පියසේන කේ ඩයස් ඒ.ඩී. කමලාවති පියුමා ඩයස් විකුම් ජයසිංහ කෝමාලි දිසානායක කොළඹ ඉසිපතන විදුහලේ ආදිශිෂ්‍ය කැලුම් ලක්ෂිත ජයසිංහ සචිත් කවුමාල් දිසානායක කියන මිය පරලොව ගිය ඒ දරුවන් ඒ වගේ මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ දරුවන් ඇතුළු ඒ හැම දෙනාමත් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා ඒ අය සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. ඒ වගේම අති පූජනීය මීතලෑවේ විනීත ස්වාමීන් වහන්සේට අති පූජනීය ගන්තුනේ සෝමතිලක ස්වාමීන් වහන්සේ අතිපූජනීය බොරලන්දේ වජිරනාථ ස්වාමීන් වහන්සේ බුද්ධික සහන් ඇතුළු ඒ අයටත් ධර්මදේශකයන් වහන්සේ කල්යාණ වික්‍රමගේ සොයුරිය ඇතුළු ඒ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන් පූජනීය ස්වාමීන් වහන්සේලා මේ පින්වතුන්ට ධර්මයෙන් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට ඒ මඟ පෙන්වන ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේ මේ පින්වතුන්ගේ ඒ හිතවත් ඒ හැම දෙනාටමත් හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පන්නිය ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාදය ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් විශේෂයෙන් සන්ධ්‍යා වික්‍රමගේ සොයුරියට 52 වෙනි උපන්දිනේ මාර්තු 12 වෙනිදාට දෙනවා. ඒ වගේම බුද්ධික පුලස්ති පුතණුවන්ට
සාධනී ඩයස් දියනියට 22 උපන්දිනය පෙබරවාරි 16 වෙනිදාට දෙනවා සඳුනි ඩයස් දියණිය ඇතුළු පවුලේ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරන සැලසේවා සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන හැම දෙනාටම උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරන. ඔහොම ඇදගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.